ආයුබෝවන් නලින් මහත්මයා. ආයුබෝවන්. අද බොහෝ දෙනෙකුට ඉතා වැදගත් වූ බොහෝ දෙනෙක් දැනගත යුතු ඉතා සුවිශේෂී පනතක් සම්බන්ධව තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මොකද්ද මේ සුවිශේෂී පනත කියලා අපි නලින් මහත්මයාගෙන් අසා දැනගමු. සමන්. අද මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන සුවිශේෂී පනත අප රටේ ජීවත් වෙන බොහෝ දෙනෙක් දැනගත යුතුම පනතක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඉතින් මේ පනත සම්බන්ධයෙන් වන මූලාරම්භය අද වර්තමාන සමාජයේ බොහෝ දුරට සාකච්ඡාවට භාජනය වෙලා තියෙන කාරණයක්. මොකද්ද මේ මතට ඇබ්බැහි වූවන් ප්‍රතිකාර හා පුනරුත්ථාපනය? ඔබ කිව්වා වගේම මේක ඉතාමත් සුවිශේෂී මාතෘකාවක්. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට නිවැරදි අවබෝධයක් නොමැතිකම නිසා, දැනුම්වත් භාවයක් නොමැතිකම නිසා වර්තමානයේ වන විට බොහෝ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පාන්නට සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, යම් පීඩාවකින් පෙළෙන තැනැත්තෙකුට නිවැරදි ආකාරයෙන් තමුන්ගේ ජීවිතය යහමගට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන පුනරුත්ථාපන ක්‍රියාදාමයකට ඇතුළත් වෙන්නට අවශ්‍ය කරන දැනුම්වත් භාවයක් මේ තුලින් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා තමයි මේක මාතෘකාවක් විදිහට අරගෙන මේ සඳහා තිබෙන අපේ රටේ සම්මත වෙච්ච පනතක් පිළිබඳව මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙරට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අපේම ආදරණීයන් උදෙසා ක්‍රියාත්මක වෙන නේවාසික ප්‍රතිකාර හා පුනරුත්ථාපන සේවාවන් අප රට තුල තියෙනවා. ඒවා ප්‍රධාන වශයෙන් අපිට වර්ගීකරණයක් කරන්න පුළුවන්. සමන් මේ වර්ගීකරණය පිළිබඳව කතා කරනකොට එක් පැත්තකින් රාජ්‍ය මට්ටමින් ක්‍රියාත්මක වන පුනරුත්ථාපන ආයතන, අනෙක් පැත්තෙන් ගත්තහම රාජ්‍ය නොවන ආයතන මූලිකත්වයෙන් සිදු කෙරෙන පුනරුත්ථාපන ආයතන. මේ ආකාරයෙන් වර්ගීකරණයක් සිද්ධ වෙනවා රාජ්‍ය හා රාජ්‍ය නොවන කියලා. අපි අද මෙහිදී සාකච්ඡා කරන්නේ විශේෂයෙන්ම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච තැනැත්තන් අනිවාර්ය ප්‍රතිකාර පහසුකම් බලාත්මක කර ඇති පනතක් පිළිබඳව. සමහරක් විට ඔබ දන්නවත් වෙන්න පුළුවන් මේ පනත කුමක්ද කියන කාරණේ පිළිබඳව. 2007 අංක 54 දරන ඖෂධවලට ඇබ්බැහි තැනැත්තන් ප්‍රතිකාර හා පුනරුත්ථාපනය පිළිබඳ පනත. එතකොට අපි දැනගන්න ඕනේ මේ පනත ක්‍රියාත්මක වෙන්නේ, මේ පනත බලාත්මක වෙන්නේ කොයි කාලයක ඉඳන්ද කියන එක. මේ පනත වර්ෂ 2007 නොවැම්බර් මාසයේ සිට තමයි බලාත්මක වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, මේ යටතේ පුනරුත්ථාපනය සඳහා ඇබ්බැහි වූවන් ඇතුළත් කෙරෙන ප්‍රතිකාර මධ්‍යස්ථාන කීපයක්ම තියෙනවා. ඕනලින් මහත්මයා, දැන් ඔබතුමන් කියා සිටියා මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා ස්ථාපිත කර ඇති මධ්‍යස්ථාන සම්බන්ධව. ඉතින් මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න, මෙම මධ්‍යස්ථාන කුමන ආයතන මගින්ද ස්ථාපිත කරලා තියෙන්නේ? මෙම මධ්‍යස්ථාන කුමන ප්‍රදේශවලද ස්ථාපිත කරලා තියෙන්නේ? මම හිතනවා මේ පිළිබඳව අපිට පොඩි විග්‍රහයක් කළොත් හොඳයි කියලා ඔබතුමන්. සමන්. මේ මධ්‍යස්ථාන පිහිටවීමට ප්‍රධානත්වය අරගෙන තියෙන ආයතන කීපයක් තියෙනවා. ඒ පිළිබඳව දැනගන්න එක වැදගත්. ඔබ කිව්වා වගේම විශේෂයෙන්ම ඒකේ ප්‍රධාන වශයෙන් අපිට හඳුනා ගන්නට පුළුවන්, හඳුන්වා දෙන්නට පුළුවන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය. මේ යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශවල ස්ථාපිත මධ්‍යස්ථාන 4ක් තියෙනවා. ඒකේ පළවෙනි මධ්‍යස්ථානය හැටියට තලංගම ප්‍රදේශයේ තියෙනවා. ඉන් අනතුරුව මහනුවර තියෙනවා, ගාල්ලේ තියෙනවා, ඌරපොළ තියෙනවා. මේ වගේ ආයතන 4ක් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය යටතේ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන නේවාසික වැඩසටහන් සඳහා ස්ථාපිත වෙලා තියෙනවා. මීට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා එක්ව මත්ද්‍රව්‍ය වැරදි සඳහා බන්ධනාගාරගත කරන බන්ධනාගාරවල සිටින රැඳවියන් මතින් නිදහස් කර ගැනීමට, එහෙමත් නැත්නම් ප්‍රතිකාර හා පුනරුත්ථාපන සඳහා යෙදවීමට ස්ථාපිත කරලා තියෙන බන්ධනාගාර කීපයකුත් අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ පිළිබඳවත් ඔබ දැනුම්වත් කිරීමට හැකියාවක් තියෙනවා. මේ බන්ධනාගාරවල ප්‍රතිකාරමය උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඉතාමත් සුවිශේෂී කාරණයක් හැටියට අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. දැන් මොනවද මේ බන්ධනාගාර? වීරවිල, කළුතර, පල්ලේකැලේ, අනුරාධපුරය, පල්ලන්සේන, වටරැක, කන්දෙවත්ත, මීතිරිකල හා තල්දෙන කියන ප්‍රදේශවල තමයි මේ බන්ධනාගාර ස්ථාපිත කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි,
පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාංශය යටතේ ක්‍රියාත්මක කරන පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් තියෙනවා. මේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පිළිබඳව ඒ පිළිබඳව නම් අපේ දිවයිනේ බොහෝ දෙනෙක් ප්‍රසිද්ධයි ජනප්‍රියයි බොහෝ දෙනෙක් දන්නවා කතා කරනවා. මේක ආරම්භ කරන්නේ වර්ෂ 2013. පොළොන්නරුව කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය. මේ යටතේ අපිට හඳුන්වා දෙන්නට පුළුවන් එක් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් හැටියට තමයි සමන් අපිට කියන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම තමයි මේ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්ගෙන් පාලනය වන තවත් පුනරුත්ථාපන මධ්‍යස්ථාන අපේ රටේ මේ රට තුල ස්ථාපිත කළා පවත්වාගෙන යනවා කියන එක මේ මොහොතේදී මම මතක් කරන්නට කැමතියි. දැන් ඔබතුමාන් කියා සිටියා රටේ විවිධ ප්‍රදේශවල මෙම ආයතන ස්ථාපිත කරලා තියෙනවා කියලා. ඉතින් මට දැනගන්න ඕනි මෙම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහුවන් හට මෙම ආයතන වලට ඇතුළත් වීමේදී යම්කිසි ක්‍රමවේදයක් තියෙනවද? මොකක්ද ඒ ක්‍රමවේදය? ඇත්තෙන් මේ ක්‍රමවේදය සම්බන්ධව මෙම පනතින් කතා කරලා තියෙනවද? ඔව් සමන් 2007 අංක 54 දරණ ඖෂධවලට ඇබ්බැහි තැනැත්තන් ප්‍රතිකාර හා පුනරුත්ථාපනය පිළිබඳ මේ විශේෂ පනතේ මේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට මොන ආකාරයෙන්ද ඇබ්බැහි තැනෙත්තෙක් ඇතුළත් කරන්නේ සහ කරගත යුත්තේ කියන කාරණය පිළිබඳව බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒ අනුව මට පැහැදිලි කරලා දෙන්නට පුළුවන් පුනරුත්ථාපනය සඳහා ඇබ්බැහිවන් ඇතුළත් කෙරෙන ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට මේ පනත අනුව කොහොමද පුද්ගලයෙක් ඇතුළත් කරන්නේ? මේක ආකාර දෙකයි. ප්‍රධාන වශයෙන්ම ආකාර දෙකක් තියෙනවා. පළමු ඇතුළත් වීම හැටියට අපිට හඳුන්වා දෙන්නට පුළුවන් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ස්වේච්ඡාවෙන් ඇතුළත් වීමක් විදිහට. දෙවන ඇතුළත් වීම තමයි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට අනිවාර්යෙන් ඇතුළත් කිරීම ලෙස අපිට හඳුන්වා දෙන්න පුළුවන් මේක දෙආකාරයකින්. අපි බලමු මේ 2007 අංක 57 දරන ඖෂධවලට ඇබ්බැහි තැනැත්තන් ප්‍රතිකාර හා පුනරුත්ථාපනය පිළිබඳ පනතට අනුව. ඒ පනතේ 9 වෙනි වගන්තියේ බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේ මධ්‍යස්ථානයකට ස්වේච්ඡාවෙන් ඇතුළත් වන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව. අපි බලමු අන්තරායදායක ඖෂධවලට ඇබ්බැහිවීම සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට යම්කිසි කෙනෙක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනවායි කියලා. මේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන තැනෙත්තා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් වීමට ඉල්ලුම් කරනකොට ඒ සඳහා ඉල්ලුම් කරන්න ඔහුට හැකියාවක් තියෙනවා. ඒ අනුව ඔහුට ස්වේච්ඡාවෙන් මාමේ සිදු කරගෙන යනු ලබන ක්‍රියාවලියෙන් මාගේ මේ ඇබ්බැහිවීමෙන් මට නිදහස් වෙලා මම හොඳ සමාජයට හොඳ පුරවැසියෙක් විදිහට රටට වැඩදායි පුද්ගලයෙක් හැටියට සමාජගත වෙන්නට ඕනේ. මම හැදෙන්නට ඕනේ. මට ඒ සඳහා කැමැත්තක් තියෙනවා. එහෙමනම් කොහොමද මම මේකට යන්නේ? විශේෂයෙන්ම ඔහු බාලවයස්කරුවෙක් කියලා හිතන්න. එයා බාලවයස්කරුවෙක් නම් එම ඉල්ලීම කරන්නට අවශ්‍ය වන්නේ අදාළ ප්‍රතිකාර ලැබීමට කැමැත්තෙන් සිටින ඔහුගේ දෙමව්පියන් හෝ බාරකරු. ඒක තමයි මේකේ බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙන එක්තරා කාරණයක්. ඒ අනුව මෙහිදී මේ කරන ඉල්ලීමට අනුව ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කිරීමට තුලනීක්ෂණ මූල මණ්ඩලයක් විසින් තුලනීක්ෂණයකට යටත්ව ඇතුළත් කර ගැනීම පිළිබඳව තීරණය කළා. එවැනි ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන අයවලුන් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කර ගන්නවා. මට පොඩි බාධා කිරීමක් කරන්නට සිදු වෙනවා නලින් මහත්මයා. ඔබතුමන් දැන් කියා සිටියා තුලනීක්ෂණ මූල මණ්ඩලය කියලා අලුත් වචන දෙකක් සම්බන්ධව. දැන් බොහෝ අයට ප්‍රශ්නයක් පැන නගී මොකද්ද මේ තුලනීක්ෂණ මූල මණ්ඩලය කියන්නේ කියලා. මම කැමතියි ඔබතුමා මේ අවස්ථාවේදී ඒක පැහැදිලි කරලා දෙනවා. ඔව් සමන්න මේ තුලනීක්ෂණ මූල මණ්ඩලය කියලා කියන්නේ දැන් මේ පුනරුත්ථාපන ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනකොට මේ මධ්‍යස්ථානයක සිටිය යුතු පිරිසක් ඉන්නවා. විශේෂයෙන්ම නීති ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයට පත් එමත් නැත්නම් පළපුරුද්දක් සහිත තැනැත්තන් අතරින් හෝ අන්තරායදායක ඖෂධ ඇබ්බැහිය සම්බන්ධයෙන් කායික විද්‍යාත්මක මෙන්ම සමාජ ගැටලු පිළිබඳව ඉතාමත් මෙනවින් දැනීමක් පළපුරුද්දක් තියන අයගෙන් යුත් දස දෙනෙක් කුට නොවැඩි සංඛ්‍යාවක් පත් කරවා ගන්නවා මෙවැනි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට පුද්ගලයෙක් ඇතුළත් කර ගැනීමේදී අදාළ පුද්ගලයා තුලනීක්ෂණය කිරීමට. එතකොට මේ කණ්ඩායමට තමයි අපි තුලනීක්ෂණ මූල මණ්ඩලය කියලා කියන්නේ.
මේ කණ්ඩායමෙන් තිදෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකට තමයි අපි තුලනීක්ෂණ මූල මණ්ඩලය කියලා කියන්නේ. ඔවුන් නම් කරන්න ඕනේ නම් කළ යුතු වෙන්නේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින්. ඔව් දැන් මත්ද්‍රව්‍ය සඳහා බැහැවුවන් නේවාසිකව ප්‍රතිකාර ලබන මධ්‍යස්ථාන පිළිබඳව එම මධ්‍යස්ථාන තිබෙන ප්‍රදේශ පිළිබඳව ආදී බොහෝ ක්‍රමවේදයන් පිළිබඳව අපි දැනගත්තා. මම දැන් ඔබතුමාගෙන් අහන්න කැමති මෙම පුනරුත්ථාපනය වෙන පුද්ගලයන් මේවායින් මුදා හරින්නේ කුමන ක්‍රමවේදයකටද? ඔව් මේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කරන ප්‍රතිකාර ලබන තැනැත්තෙක් ඔහු සාර්ථකව ඔහුගේ පුනරුත්ථාපන සහ ප්‍රතිකාර කටයුතු අවසන් නම් තුලනීක්ෂණ මූලන මණ්ඩලය සෑහීමකට පත්වෙනවා නම් හා ඒ මධ්‍යස්ථාන භාරව සිටින වෛද්‍ය නිලධාරීවරයා නිර්දේශ කරනවා නම් හැකියාවක් තිබෙනවා ඒ පුනරුත්ථාපන ලාභියාව පුනරුත්ථාපන මධ්‍යස්ථානෙන් මුදා හරින්න. ඒ විතරක් නෙමෙයි. දැන් මේ අපි සාකච්ඡා කරගෙන ආවේ සමන් තව තියෙනවා මට කාරණාවක් මතක් කරන්න. මේ පනතට අනුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට ඇතුළත් කර ගැනීමේදී දැන් අපි සාකච්ඡා කළේ ස්වේච්ඡාවෙන් ඇතුළත් වීම කියන කාරණේ පමණයි. ඊළඟට අපි දෙවැනි කාරණේ මම මතක් කළා මේ පනතේ 10 වෙනි වගන්තියේ විස්තර කරන ප්‍රතිකාර මධ්‍යස්ථානයකට අනිවාර්යෙන් ඇතුළත් කිරීම මොන විදිහටද සිද්ධ වෙන්නේ කියන එක. මේකත් ඊටාම වැදගත් කියලා හිතනවා මම ඔබ තේරුම් ගන්න එක. අපි බලමු මම උදාහරණයකින් පැහැදිලි කරලා දෙන්නම් මේක මොන ආකාරයකින්ද අනිවාර්ය ඇතුළත් කිරීමක් සිද්ධ කරන්න කියන කාරණය පිළිබඳව. අපි හිතමු යම්කිසි ප්‍රදේශයක මේ කියන ආකාරයේ අන්තරායදායක ඖෂධය පුරුද්දක් වශයෙන් පාවිච්චි කරන ඇබ්බැහි වෙච්ච තැනැත්තෙකු ඉන්නවයි කියලා. එවිට ඔබට හෝ ප්‍රදේශයේ කාට හරි පුළුවන් ඒ පුද්ගලයා සම්බන්ධව අදාළ පොලිස් බල ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ භාර නිලධාරියට එහෙමත් නැත්නම් පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දීමක් කරන්නට පුළුවන්. එතකොට ඒ තොරතුරු ලැබුණු විටදී අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා හෝ වගකිව යුතු ස්ථාන භාර නිලධාරීවරයා විසින් අදාළ ඇබ්බැහි තැනැත්තාව රජයේ වෛද්‍ය නිලධාරීවරයෙකු ලබා පරීක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නට ඕනේ. ඒක සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ අදාළ ඇබ්බැහි තැනැත්තා පිළිබඳව වෛද්‍ය නිලධාරීවරයා විසින් පොලිස් ස්ථානාධිපතිවරයාට හෝ ඔහුව වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කරපු වගකිව යුතු නිලධාරියා වෙත ඒ පුද්ගලයා සම්බන්ධයෙන් තියෙන වාර්තාව ලබා දීමක් කරනවා අදාළ වෛද්‍ය නිලධාරියා. ඒ වාර්තාවේ අන්තරාදායක ඖෂධවලට ඇබ්බැහි වී ඇති තැනැත්තෙක් ලෙස සඳහන් වෙනවා නම් අදාළ ඇබ්බැහි තැනැත්තා ගරු මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කිරීමට අදාළ පොලිස් ස්ථානය මගින් කටයුතු කරනවා ක්‍රියාත්මක කරනවා. එහිදී ගරු මහේස්ත්‍රාත්වරයා විසින් පහත ආකාරයේ අනිවාර්ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන ක්‍රමයකට ඔහුව යොමු කිරීමට පියවර ගන්නවා මේ ආකාරයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට. මේක ක්‍රියාත්මක වෙන ක්‍රම කීපයක් තියෙනවා. අදාළ තැනැත්තාගේ ඇබ්බැහිවීමේ ප්‍රමාණය සැලකිල්ලටගෙන තීරණය කරන යම් කාල සීමාවකට අධිකරණය විසින් ඒ තැනැත්තා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට බාර දීමක් සිද්ධ කරනවා. ඒ වගේම අදාළ ඇබ්බැහි තැනැත්තාගේ ප්‍රතිකාර කිරීමේ කාලය අදාළ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයාගේ ඉල්ලීම පරිදි දිග කිරීමේ හැකියාවක් දිගු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබ කලින් මගින් විමසුවා වගේම මුදා හැරීම කියන කාරණයත් පෙර මම සඳහන් කළාසේම තුලනීක්ෂණ මූල මණ්ඩලය ඒකේ ඉන්න වෛද්‍යවරයා අනුව තමයි තීරණය වෙන්නේ කොහොමද ඔහුවත් මුදා හරින්න කියන එක. හැබැයි මෙතෙන්දි මම අවසාන වශයෙන් මතක් කරන්නට අවශ්‍ය කාරණයක් තියෙනවා. මීට පෙර සිදු වෙලා තියෙන සිදුවීම් සිද්ධි වාර්තා අනුව මේ ආකාරයට ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන තැනැත්තෙකුට හොර රහසේ අන්තරායදායක ඖෂධ බාහිර පාර්ශවය විසින් ලබා දීමට උත්සාහ කිරීම අනන්ත අප්‍රමාණ වාර්තා වීම් තිබෙනවා. මේ 2007 අංක 54 අපි සාකච්ඡා කරන පනතට අනුව මේක දඩුවම් ලැබිය හැකි වරදක්. එහිදී දඩමුදලක් හෝ බන්ධනාගාර කිරීමක් හෝ මේ මම ඉහතින් සඳහන් කළ දණ්ඩනයන් දෙකම එම වරද සිදු කරන තැනැත්තාට ලබා දීමේ හැකියාවක් අධිකරණයට තියෙනවා. හොඳයි එහෙමනම් මම හිතනවා මේ 2007 අංක 54 දරන
ඖෂධවලට ඇබ්බැහි තැනැත්තන් ප්‍රතිකාර හා පුනරුත්ථාපනය පිළිබඳ පනත පිළිබඳව යම් අවබෝධයක් ඔබට ලැබෙන්නේ නැති කියලා මේ සමාජයේ පුද්ගලයන් යහමගට ගැනීම සඳහා ඔවුන්ව ඇබ්බැහි වෙච්ච තැනැත්තන් ඉන්නවා නම් ඔවුන්ව ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කිරීමට අදාළ කරුණු පිළිබඳව. ඔව් ඉතා කෙටි කාලයකින් උනත් සමාජයට ගොඩක් වැදගත් කාලීන මාතෘකාවක් සම්බන්ධව අද අපි සාකච්ඡා කරා. ඉතින් අපි දැන්මෙන් පෝෂණය කරපු නලින් රමේෂ් මහතාට අප සමග සම්බන්ධ වීම සම්බන්ධව අපි ස්තුතිවන්ත වෙන අතර මම ඔබගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. ඔබ ජීවත් වෙන සමාජයේ ඔබගේ අසල්වැසියා වෙන්න පුළුවන්, ඔබගේ මිතුරෙක් වෙන්න පුළුවන්. මෙවැනි මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වූවෙක් සිටිනවා නම් කරුණාකරලා ඔවුන්ව ඉහත කී පරිදි එම අදාළ ස්ථානවලට යොමු කරන්න. මම හිතනවා ඒක මහඟු කුසල කර්මයක් වේවි කියලා. ඉතින් අපි තවත් දවසක මෙවැනි හරබර සාකච්ඡාවකින් හමු වෙමු. ඔබ සැමට සුබ අනාගතයක්. සදමුනිද හසේ මතින්